ලාභ අරමුණු කරා නොගත් සංවිධානවලිනුත් ඔයගලන්ට ගාණක් එන්න පුළුවන්. ඒතකොට ඒ ගාණ තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. ඒතකොට ලාභ අරමුණු කරා නොගත් සංවිධානයක් කිව්වට පස්සේ ඒගොල්ලන්ගේ පර්පස් එක ලාභය නෙමෙයි. අපි කියන සමාජ සුබ සාධනය තමයි පර්පස් එක. එතකොට අපි කලින් හදපු ගානේ වගේම ඒගොල්ලොත් ආදායම් වියදම් ප්‍රකාශනයක් නෙමෙයි ආදායම් වියදම් ගිණුමක් ඒගොල්ලොත් හදනවා. එතකොට මේ තියෙන්නේ අපි ඇඳගෙන තියෙන අපේ මොකක්ද ආදායම් වියදම් ගිණුම. එහෙනම් ඔයාලා දන්නවා ආදායමක් වැඩිවීම බැර. එහෙනම් ආදායම් ටික වැටෙන්නේ මොන පැත්තටද? මෙන්න මේ පැත්තට. එහෙනම් අපි ගමු ආදායම් ටික වැටෙන්නේ බැර පැත්තට. වියදම් වැඩිවීම හර. එහෙනම් වියදම් ටික තියෙන්නේ මෙන්න මේ පැත්තේ. හර පැත්තේ. එතකොට මෙතන මතක තියාගන්න අර ලාභයක් ફોකස් කරන්නේ නැහනේ. නමුත් ආදායම් වලට වඩා වියදම අඩු වුණොත් එතන ලාභයක් එනවා. හැබැයි ලාභය කියලා කියන්නේ නැහැ. ඒ වචනේ වෙනුවට අපි කියනවා අතිරික්තයක් කියලා. අලාභයක් ආවොත් අපි කියනවා ඌනතාවයක් කියලා. පැහැදිලිද? එහෙනම් මේ ලාභ අරමුණු කරන නොගත් සංවිධානවල පළවෙනි එක මතක තියාගන්න ලාභයක් ආවොත් අපි කියන්නේ අතිරික්තයක් කියලා. ඌනතාවයක් අලාභයක් ආවොත් අපි කියනවා ඒකට ඌනතාවයක් කියලා. ඌනතාවයක් කියලා කියනවා. මෙන්න මේක මතක තියාගන්න පළවෙනි කතන්දරය. මේක. ලාභ අරමුණු කරනක සංවිධානවල. ගානේ හුවත් නැතත් ඔයා රූල් කරගන්න ඕනේ සමාජික මුදල් ගිණුමක්. එහෙනම් මම මෙතන රූල් කරන් තියෙන්නේ මගේ සමාජික මුදල් ගිණුම. සමාජික මුදල් කියන්නේ අර අපේ membership fee එක. සමාජික මුදල්. එතකොට මේක කටපාඩම් මෙන්න මෙහෙම දාගන්නකෝ. ආරම්භක ලැබිය යුතු. එහෙනම් මෙතන මොකක්ද? ආරම්භක ලැබිය යුතු. මෙතන ආරම්භයේ ඉදිරියට ලද. මේකට අපි නමක් කියනවා හිඟහිටි. පොළු තියලා. පොළු තියලා කියන්නේ පොල්ලක්ම තියලා නෑ. ඒගොල්ලෝ ගිය අවුරුද්දට දීලා නෑ. එහෙනම් මේ අවුරුද්දේ ලැබිය යුතුයි. හිඟ මුදල. මෙතනට මේක මෙතනට. ඕගොල්ලෝ මේක මෙහෙම ලියා ගන්න. පැහැදිලි කරන්න වෙලාවක් නැහැ ඇත්තටම. මේ පැත්තේ මුදල්. එහෙනම් මේ පැත්තේ මෙහෙම ලියා ගන්න. ඔයාලට තේරෙනවා. ආදායම් වියදම් ගිණුම කියලා මෙහෙම ලියා ගන්න. 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ මම මෙහෙම බැලන්ස් කරගන්නවා මේක. මේකම යටින් ලියනවා ආරම්භයේ නෙමෙයි උඩ ආරම්භය නම් යට අවසානයේ ඉදිරියට ලද. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දටත් එක්ක හම්බ වෙච්ච එක. මේකේ ශේෂය එන්නේ ශේෂයේ පාගය කියලා මෙන්න මෙතනින් මෙතනට තමයි එන්නේ. මේකම මෙතන ලියනවා නම චුට්ටක් වෙනස් කරලා අවසානයේ ලැබිය යුතු. මේක එන්නේ මෙන්න මෙතනින් මෙතනට එනවා. පැහැදිලිද? මේ තියෙන අපි අදගත්ත සමාජික මුදල් ගිණුම. සමාජික මුදලින් අපි බලනවා අපිට කොච්චරක් අපි දන්නවා ඒක ආදායමක් වැඩිපුර හම්බුණත් අඩුවෙන් හම්බුණත් ඒව ඇඩ්ජස්ට් කරලා ලැබුණා හෝ නැතා කීයක් එන්න ඕනද කියලා හොයාගන්න මෙන්න මේ ගිණුම හරතර මේක ආදායම කියන්නේ මම කොටු කරොත් එහෙම මෙන්න මෙතනට එන උත්තරය ඔයා මෙහෙම කටපාඩම් කරගන්න මේක ආදායමක් කෙලින්ම මෙන්න මෙතනට රීප්ලේස් වෙනවා බැර පැත්තට මොකක් කියලාද සමාජික මුදල් ආදායම කියලා කටපාඩම් කරගන්න මේක මෙතනට එනවා මෙතන හර වුණා එහෙනම් මෙතන බැර වුණා මේකේ මූලදත්ත ප්‍රකාශනයක් අහලා තිබ්බා එහෙනම් මම මෙතන ලියනවා මගේ මූලදත්ත ප්‍රකාශනය අර වගේම තමයි ජංගම නොවන වත්කම් මුඩින්ම රූල් 3ක් ඉඳ තිබ්බා ජංගම වත්කම් ඊට පස්සේ මම මෙහෙන් ගන්නවා
මගේ මුළු වත්කම් අර වගේම ඇඳ ගන්න. මේ හිමිකම කියන වචනය වෙනුවට ලාභයට අතිරික්තය අලාභයට ඌනතාවය නේද? ඔය හිමිකම කියන වචනය වෙනුවට අපි නමක් පාවිච්චි කරනවා සමුච්චිත අරමුදල කියලා. එහෙනම් මෙතන හිමිකම නෙමෙයි. අර හිමිකම වෙනුවට අපි නමක් දෙනම් ආරම්භක සමුච්චිත අරමුදල. එකතු කරනවා අපේ අතිරික්තය. ඇයි ඒ ලාභය කියේ මෙතනෙන් ලාභයක් ආවොත් අර වගේම තමයි මෙතනට එනවා. හැබැයි ඒක අතිරික්තය කියන. අලාභයක් ආවොත් ඌනතාවය කියලා අඩු වෙනවා. ඊට පස්සේ මම මෙතන ලියනවා එහෙනම් අපේ අවසාන සමුච්චිත අරමුදල. ඊට පස්සේ සුපුරුදු පරිදි අපේ ව්‍යාපාරයේ තියෙන වගකීම් ටික මෙතන පෙළගස්වා ගන්න ඕන. අංගනම් පැහැදිලි. සමුච්චිත අරමුදල කියන්නේ හිමිකමකටම තමයි. ලාභයට අතිරික්තය අලාභයට ඌනතාවය. රයිට්. අපි දන්නවා අපිට ඕනේ ආරම්භක සමුච්චිත අරමුදල. ඒ කියන්නේ ආරම්භක හිමිකම හොයාගන්න. එහෙම දුන්නොත් එහෙම අපි ඒක හොයාගන්න වෙනම account එකක් ගහනවා. මොකක්ද? තත්ත්ව විස්තරය. තත්ත්ව විස්තරයට දාන්නේ මතක තියාගන්න ආරම්භක ශේෂයන් ටික විතරයි. ඇයි අපි හොයන්නේ ආරම්භක සමුච්චිත අරමුදලේ ශේෂය. ඒකට ආරම්භක ශේෂයන් ඔයා දන්නවා ආරම්භක හිමිකම. අපි ඉගෙන ගන්න තියෙන සමීකරණය මොකක්ද? වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. දැන් අපි හොයන්නේ මෙන්න මේ හිමිකම. එහෙනම් ආරම්භක සමුච්චිත අරමුදල. එහෙනම් අපි මොකද කරන්න ඕනේ එහෙනම්? අපේ ආරම්භක වත්කම් වලින් අපි අඩු කරනවා අපේ ආරම්භක වගකීම් ටික. ඒක ලස්සනට අපිට එනවා මොකක්ද? ආරම්භක හිමිකම. එතකොට මේක අපි මේ විදිහට මේ සූත්‍රයකින් නෙමෙයි හොයන්න ඕනේ ගිණුමකින්. ගිණුමකින් හොයද්දි මතක තියාගන්න බැර පැත්තට තමයි වත්කම් ටික දාන්නේ. හර පැත්තට තමයි වගකීම් ටික ගන්න. එතකොට වත්කම් ටිකෙන් වගකීම් ටික අඩු වුනහම මෙන්න මෙතනට එනවා මොකක්ද? ආරම්භක සමුච්චිත අරමුදලේ ශේෂය. මම මේක මෙහෙම කොටු කරගන්නවා. ගිණුම මෙහෙම බැලන්ස් වෙනවා. කටපාඩමේ තියාගන්න ගණන් කිහිපයක් හදන්න. එතකොට මේ පැත්තට වැටෙන්නේ මතක තියාගන්න ආරම්භක වත්කම් ටික වත්කම්. එහෙනම් මේ පැත්තට වැටෙන්නේ මතක තියාගන්න ආරම්භක වගකීම්. දැන් තේරෙනවා ආරම්භක වත්කම් වලින් ආරම්භ වගකීම් ටික අඩු වුණාම මෙන්න මෙතන එනවා ආරම්භක සමුච්චිත අරමුදල. ඒක මෙන්න මෙතනට අපි දාගන්න ඕන. ලේසි. ගානක ආරම්භක ශේෂයන් දීලා තිබ්බොත් ඒකට අදාළව අපි ඩබල් එන්ට්‍රීස් යන්න ඕනේ. ඒකට අදාළව අපි සීලුම ගිණුම් රූල් කරගන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ අපි හදාගත්ත ආරම්භක ශේෂයන් වලට අදාළ ගිණුම්. මේකේ ගිණුම් දීලා තියෙනවා 3ක්. එකක් අපි දැනටමත් ලියාගෙන ඉවරයි සමාජික මුදල් වලට අදාළව. අනිත් එක දීලා තියෙනවා කුලී සහ උපකරණ වලට අදාළව. එහෙනම් මම මෙතන ලියනවා මේ තියෙන මගේ කුලී account එක, මේ තියෙන මගේ උපකරණ account එක. දර මෙන්න මේ විදිහට අපේ සියලුම පෙර වැඩයන් ටික රූල් කරගත්තා මේ ගන්නට අදාළව. අපි යනවා දැන් ගාන හදන්න. right. අපි යනවා ගාන හදන්න. ටක් ගාලා ගාන හදන්න. මුලින්ම අපි ආරම්භක ශේෂයන් දානවා. 2014 15. එහෙනම් 2014 අපි අතිරේක තොරතුරු වලින් පටන් ගන්නවා. හිඟ හිටි සමාජික මුදල 4000යි. දැන් මොකද කරන්නේ මේ දැක්කද මේ? ආරම්භයේ හිඟ හිටි කීයද 4000යි. එහෙනම් මෙතන 4000ක් දා ගන්නවා.
ඒ ගමන්ම මේ මෙතනක් දා ගන්නවා කීයද 4000ක. ඒ ආරම්භක වත්කමක්. එහෙනම් ආරම්භක හිඟ හිටි. ඒ කියන්නේ ලැබිය යුතු එක 4000යි. මෙතන 4000යි. මෙතන හැම වෙලාවෙම ඩබල් එන්ට්‍රියක් යන්න ඕනේ. එතකොට තමයි ලස්සනට යන්නේ. කලින් ලද සමාජික මුදල් 1000යි. ආරම්භයේ ඉදිරියට ලද. හෙවත් කලින් ලද 1000යි. ඒක අපිට වගකීමක්. එහෙනම් මේක ආරම්භක ඩබල් එන්ට්‍රි මෙතනට යනවා 1000ක් කියලා. ඒ ඇවිල්ලා ආරම්භක මොකක්ද ඉදිරියට ලද 1000යි. හරිද වැඩේ? කොට නියමයි. ඊළඟට ආරම්භයේ ගෙවිය යුතු ගොඩනැගිලි කුලී නැහැ. ගොඩනැගිලි කුලී ආරම්භක ශේෂයක් මෙතන දැන් ගෙවිය යුතු ඉන්නේ බැර ශේෂයක්. එහෙනම් බැර ශේෂයක් කියන්නේ මෙතන ඒක නැහැ. එහෙම එකක් දීලා නැහැ. එහෙනම් මෙතනත් ඉන්නේ නැහැ. ආරම්භක උපකරණ දීලා දෙනවා 15000ක්. ආරම්භක උපකරණ. උපකරණ කියන්නේ වත්කමක්. එහෙනම් තියෙන හර ශේෂයක්. රුපියල් කීයද 15000යි. වත්කමක්. එහෙනම් මෙතන හර වුණා නම් මෙතන මොනවද? 15000ක් බැර වෙනවා. මොනවා කියලාද? ආරම්භක උපකරණ කවුන්ට්. ඔන්න ඔය විදියට හර වුණා, බැර වුණා. බැර වුණා, හර වුණා. හර වුණා මෙතන බැර වුණා. ආරම්භක ශේෂන් ටික හරි. ඊළඟට දැන් අතිරේක තොරතුරු ඔච්චරයිනේ. මතක තියාගන්න මුදල් පොතක් දීලා තිබ්බොත්, ඒ කියන්නේ ලැබීම් ගෙවීම් ගිණුමක් දීලා තිබ්බොත්, ඒකේ ආරම්භක ශේෂ දාගන්න තමතක කරගන්න එපා. ආරම්භයේ තියෙනවා අපි ළඟ වත්කම් කිහිපයක්. මොකක්ද? ආරම්භක මුදල් පොතේ ශේෂය දැනටමත් හර වෙලා තියෙනවා 5000ක්. එහෙනම් මෙතන අපි බැර කරගන්නවා මුදල් කියලා කීයක්ද? 5000ක්. මුදල්. එතකම බැංක් account එකක් තියෙනවා. ඒකේ ස්ථාවර තැන්පතුවක් තියෙනවා 10000ක්. එහෙනම් ඒකත් අපි මෙතනට මොනවද කරගන්නවද? හර කරගන්න. ඒක අපිට වත්කමක්නේ. අපේ ස්ථාවර තැන්පතුව. දැන් එතකොට අහුවොත් ඇයි හරසටහන ඒක හර වෙලා තියෙන දැනටමත් බලන්න ඕගොල්ලන්ගේ ලැබීම් ගෙවීම් ගිහින් දැනටමත් account එක හර වෙලා තියෙනවා. අපි මොකද කරගෙන බැර කරගන්න. ඊළඟට ජංගම ගිණුමේ ශේෂයක් තියෙනවා ආරම්භයේ කීයද? රුපියල් 6000ක්. ආයෙනම් මේක ලස්සන දාගෙන මෙතන 6000ක්. මේක අපේ ජංගම ගිණුමේ ශේෂය. ඒතර ඔන්න ඔය විදිහට අපි මුලින්ම කරන්න ගානක් දුන්නාම ආරම්භක ශේෂයන් ටික අදාළ ගිණුම් වලට දාගෙන ඒ ගමම මෙතනත් වාර්තා කරගන්නවා. මේ තුන විශේෂයි. මේ තුනේ account එක දැනටමත් හර වෙලා තියෙන. ඒක අපිට දීලා අපි ආය අමුතුවෙන් account එක හර කරගන්න ඕනේ නැහැ. අතිරේක තොරතුරු ඔච්චරයි. ඒතර ගාන හදන්නේ අපි මුදල් පොත දිහා බලාගෙන. අපි යන් වැඩේට ඉක්මනට යමු. බැංකු පොලි අපිට 1000ක් හර වෙලා. මුදල් පොත හර වෙලා. එහෙනම් කොහේ හරි account එකක් බැර වෙන්න ඕනේ. එහෙනම් හර වෙලා කියන්නේ අපිට පොලි. දැන් පොලි කිව්වම අපිට හැම වෙලාවෙම හිතෙන්නේ වියදමක් කියලා. වියදමක් වුණොත් අපේ මුදල් පොතේ ශේෂය අඩු වෙනවා. හැබැයි මෙතන මුදල් පොතේ ශේෂය වැඩි වෙලා පොලි කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේක මොකක් හරි අපිට ආදායමක්. මුදල් පොත දැන්ටමත් 1000ක් හර. එහෙනම් බැර කරගන්නවා අපේ ආදායම් වියදම් ගිණුම 1000ක් කියලා. මොකක්ද? පොලි ආදායම්. අපි හඳුනාගත්තේ ඒකයි. මුදල් පොත හර වෙලා. ඒ කියන්නේ සල්ලි අපිට හම්බ වෙලා. පොලියක් ලැබිලා කියන පොලි ආදායමක් එනන් 1000ක් හර. පරිත්‍යාග 30000යි. මේක ලොකු කතන්දරයක්. හැබැයි මම ටක් ගාලා කියන්නම්. අපිට පරිත්‍යාගයක් දීලා තියෙන්නේ ඒ කියන්නේ පරිත්‍යාගය ලැබුණේ මොකටද කියලා අපි දන්නේ නැත්නම් අපි ඒවට කියනවා සාමාන්‍ය පරිත්‍යාගයක් කියලා. ඒවා අපි මේ මොහොතේම මොනවා කරගන්නවද? ආදායමක් විදියට බැර කරගන්නවා. මොකක් කියලාද? පරිත්‍යාග කියලා. පරිත්‍යාග ඔන්න ආදායම. මුදල් පොත හර වුණා, මේක බැර වුණා. ගානේ කිව්වොත් ඒක වෙනම account එකකට අරගෙන කෑලි කෑලි වලට කඩන්න කියලා මම ඊළඟ දවසේ හදන ගානේ මම ඔයාලට ඒක පැහැදිලි කරලා දෙන්නම්. සමාජික මුදල් හම්බෙලා තියෙනවා 18000ක්. එහෙනම් මුදල් පොත හර කොහේ හරි account එකක් බැර වෙන්න ඕනේ. බැර වෙන්නේ එහෙනම් මුදල් කියලා අර අපේ සමාජික මුදල් ගිණුම රුපියල් කීයක්ද? 18000ක්. right. අනිත් ටික දාගෙන යන්න. ක්‍රීඩාගාර සේවක අවශ්‍ය 3000යි. සල්ලි වලින් ගෙවලා ඒක අපිට එන වියදමක්. එහෙනම් මේක හර වෙනවා 3000ක්. ක්‍රීඩාගාර සේවක. ක්‍රීඩාගාරයේ කුලී තියෙන රුපියල් 26000ක්. එහෙනම් ඒක දා ගන්නවා ක්‍රීඩාංගන කුලී කියලා. ඔයගොල්ලෝ ලියා ගන්න 26000. ක්‍රීඩාංගන කුලී. සංග්‍රහ වියදම් 4000ක් තියෙනවා. එහෙනම් මුදල් පොත බැර වියදම් ගිණුමක් හර වෙනවා. වියදමක් වශයෙන් හඳුනා ගන්නවා. සංග්‍රහ. ඉතින් ඔයාලා ඩබල් එන්ට්‍රි ඒක අනිත් බැර වෙලා ඉවරයි මුදල් පොතේ. ඔයාලට පේනකොට ඒ ගිණුමක් බැර වෙලා. විවිධ වියදම් 2750යි. එහෙනම් ඒක බැර වෙනා. එහෙනම් ඒකත් අපිට වියදමක් 2750යි. විවිධ වියදම්.
පොඩ්ඩක් ඉන්න විවිධ වියදම්. දැන් ඔයාලට තේරෙනවද කුලී කියලා එකපාරට දැන් මෙතනට දාන්න බෑ. ඇයි බැරි? අපිට කුලී account එකක් දීලා තියෙනවා. අවසාන ශේෂ. එහෙනම් හරි පරිස්සම් වෙන්න account එකක් දීලා තිබ්බොත් එකපාර මෙතනට දාන්න එපා. දැන් මේ ඔක්කොම account නැතිව දැන් මෙතනට. account එකක් දීලා තිබ්බොත් මතක තියාගන්න ඒක අදාළ ගිණුමට දැන් මෙතනට 20000 කරකරේ. නම් මෙතනට 20000 කර ගන්න මුදල් කියලා. ඒ මුදලින් ගෙවලා 20000යි. සංග්‍රහ වියදම් 4000 හරි වියදම් හොඳ ක්‍රීඩා උපකරණ 10000ක් අරගෙන තියෙනවා. එතකොට දැන් මුදල් පොත බැරනේ. ක්‍රීඩා උපකරණ කියන්නේ ආදායමක් වියදමක් නෙමෙයි. අපිට හිතෙන්නේ වියදමක් වගේ නෑ. ඒක ඇවිල්ලා වක්කමක් පුතේ. එහෙනම් අපි ඒකට දිනා උපකරණ කියලා වෙනම account එකක් මුදල් කියලා. මුදල් පොත දැන් බැර වෙලානේ. එහෙනම් මේ ගිණුම මුදල් කියලා මොනව කරගන්නවද 10000ක් අරගෙන. එහෙනම් ක්‍රීඩා උපකරණ කාල පරිච්ඡේදයේදී අපි මිලදී අරගෙන 10000ක්. මුද්‍රණ වියදම් 1250යි. ප්‍රශ්නයක් නෑ වියදමක්. අමතෙන් දාගමු අපි ඉස්සෙන්ට මුද්‍රණ වියදම්. account එකක් තිබ්බොත් ඒකට තමයි හර වෙන්නේ. right. ලිපි ද්‍රව්‍ය 2000ක් අරගෙන අපිට account එකක් නැහැ. එහෙනම් මෙතන වියදමක් විඳින ගන්නවා ලිපි ද්‍රව්‍ය කියලා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා අවසාන ශේෂයන්. ලස්සනට දීලා තියෙනවා. මුදල් පොත ශේෂය 3000යි. ස්ථාවර තැන්පතු 10000යි ජංගම ගුණම 8000යි කියලා. අයන අපි යනවා මුදල් පොතේ ශේෂය. මුළුවත්කම් වලට උඩින් මෙන්න මෙතන ලස්සනට මුදල් කියලා. කීයක්ද? 3000ක්. මෙතන එනවා කීයද රුපියල් 3000ක්. ජංගම ගිණුමේ ශේෂය එනවා 8000ක්. ස්ථාවර තැන්පතුවක් තියෙනවා රුපියල් 10000ක්. ඒක අපිට කල්පිරෙදි නැද්ද කියලා දන්න අපි මේක මේ මත්කම් වලට උඩින් අපි ඕනනම් දාගමු ස්ථාවර තැන්පතුව කියලා. දෙවෙනි තීරුවට අපි දාගමු 10000ක් කියලා. ස්ථාවර තැන්පතුව. අපි හිතමු ඒක ටිකක් දීර්ඝ කාලීනව දාගමු ස්ථාවර තැන්පතුවක් කියලා. ඔය විදිහට අපේ සම්පූර්ණ කතන්දරේ ඉවර වෙනවා. අදාළ තැන්ට වලට දාගෙන ඉවරයි. අපි යන් වැඩේට. ඊට පස්සේ අර අතිරේක තොරතුරු දීලා තියෙන අවසාන ශේෂයන් ඔය. අපි යනවා දැන් අවසාන ශේෂයන් ටික දාගන්න. හිඟ හිටි සමාජික මුදල් 2000යි. අවසානයේ ලැබෙන්න තියෙනවා කීයද 2000ක්. මොකද වෙන්නේ ශේෂයේ පාගය කියලා මෙතනින් මෙතනට ඉස්සරහට එනවා 2000ක්. මේක අපිට අනාගතයේ ලැබිය යුතුයි. මේක අපිට පුතේ මොකද්ද? වත්කමක්. එහෙනම් මම ලියනවා මෙතන මොකක්ද? හිඟ හිටි සමාජික මුදල් අපිට වත්කමක් රුපියල් කීයද 2000යි. වත්කමක් නම් අවසාන ශේෂයන් අපි යනවා කොහෙටද? මූල තත්ත්ව ප්‍රකාශනයට 2000ක් එතනට කියයි. right. ගෙවිය යුතු ගොඩනැගිලි කුලිය 2000යි. ගෙවිය යුතුයි. අපි මොකද කරන්නේ දැන් ගොඩනැගිලි කුලිය account එක බැලන්ස් කරනවා මෙහෙම. ගෙවිය යුතුයි 2000ක්. ඒ කියන්නේ බැර ශේෂයක් කීයකද 2000ක. හැබැයි එන්නේ කොහෙන් කොහෙටද? හරින් බැරට එනවා 2000ක්. අපි ඒක අපිට වගකීම. ඒකට කියනවා මොකද්ද? ගෙවිය යුතු කුලිය කියලා. රුපියල් 2000යි. දැක්කද? මුදලින් ගෙවුවෙත් 26000යි. තව ගෙවන්න තියෙනවා 2000ක්. එහෙනම් ඔයාලට තේරුම් ගන්න ඕනේ ගිණුමක් ඕනෙත් නැහැ. වියදමක් විදියට අපි හඳුනා ගන්න ඕනේ. බලන්න account එක balance කරන්න මෙතන 26000යි 28000යි 28000යි. දැක්කද? account එක ගහගත්තේ ඒකටයි. ඔයාලට තේරෙනවා 28000ක් තමයි අපේ මොකක්ද සම්පූර්ණ ගෙවල් කුලී වියදම. එහෙනම් මෙතනට එනවා කීයක්ද? ගෙවල් කුලී. හරි මොකක් හරි කුලී කියලා කීයක්ද? 28000ක්. අපි දාගත්තේ කලින් දැක්කද 26000. ඒක වැරදිනේ. 2000ක් තව ගෙවන්නක් තියෙනවා. එහෙනම් අපි මේක ලියා ගන්නවා කුලී කියලා 28000යි. උපකරණ අවසාන ශේෂයේ 20000යි. එහෙනම් මේක බැලන්ස් කරගන්නවා, බැර කරගන්නවා මෙහෙම. බැලන්ස් කරගන්නවා. උපකරණ කියන්නේ වත්කමක්. කියනවා හර පැත්තට තමයි 20000ක් එන්නේ. හැබැයි එන්නේ කොහෙන් කොහෙටද? බැරින් හරට තමයි කියන්නේ ශේෂයේ පාගේ. මෙතනද තියෙන විශේෂත්වය තමයි ඔයාලට තේරෙනවා ආරම්භ උපකරණ 15000ක් තිබ්බ දැන් තියෙන්නේ 10000. තව 10000ක් අරගෙන. ඒ කියන්නේ උපකරණ ඔක්කොම 25000ක් තියෙන්න ඕන. මේ උපකරණ ඔක්කොම 25000ක් තියෙන්න ඕනේ. හැබැයි තියෙන්නේ 20000යි. ඒ කියන්නේ 5000ක් මොනවා වෙලා කියන එකද? ෂේ වෙලා කියන එක. එතකොට අපිට මෙතන මේක මෙහි විදිහට දාගන්න ඕන නම් පුළුවන්.
මේ කෙලින්ම ඕනනම් අපිට පුළුවන් මෙතන උපකරණ කියලා ෂය අඩු වෙලා තියෙන්නේ. අපි ආය අඩු කරොත් එහෙම මේ අධිගණනයක් වෙනවා. ෂය නේද? වැඩිපුර අඩු වෙනවා. මේ 5000 පිරිවැය 15000යි. ඒතකොට ඒක හරියට මෙතන 25000ක් තිබ්බා. ෂය 5000ක් අඩු වෙලා අපිට සුද්ධාගිය කෙලින්ම දාගන්න පුළුවන් උපකරණ වලට දාලා ෂය ටික අඩු වෙලා තියෙන්නේ මෙතන. කලින් ගන්න වෙනම අපි අඩු කරගත්තා. මෙතන එනවා කීයද එහෙනම් රුපියල් 20000ක් කියලා එනවා ෂය මේ උපකරණ වලට නාකම. ෂය කියන්නේ අපිට මොකක්ද? වියදමක්. එහෙනම් 5000ක් ඔන්න අපි හඳුනගත්තා. මොකක් කියලාද? අපේ ෂය වියදම. එතකොට ඒ විදිහට ලස්සනට කුලි account එක ඉවර වෙනවා. අදාළ තැන් වලට රේට් එක ගියා. ඒත් එක්කම උපකරණ account එකත් ඉවර වෙනවා. දැන් තියෙන්නේ මේ දෙන්න. මේ ගානේ අවසානයේ ඉදිරියටද අපිට දීලා තිබුණේ නැහැ. දැන් අපිට පුළුවන් ලැබුණා හෝ නැතා කාල පරිච්ඡේදයට අදාළ ගාන හොයාගන්න. මෙතන උත්තරේ පුතේ 21000යි. මෙතන උත්තරේ 21000යි. මේන්න මෙතනට අපිට බැලන්ස් එක හොයාගන්න පුළුවන්. කාල පරිච්ඡේදයට අදාළ ගෙව්වා හෝ නැතා ලැබුණා හෝ නැතා අපේ සමාජික මුදල් ආදායම 17000යි. එහෙනම් ඒ 17000 මම මෙතන දැනටමත් කොටුවක් ඇඳලම තියෙනවා. මෙතනට යනවා කීයක් කියලාද? 17000ක් කියලා. මේ account එකත් මොකද වෙන්නේ? ඉවර වෙනවා. දැන් තියෙන මෙයා හොයාගන්න. අපි හොයාගමු කැල් එකෙන් ටක් ගාලා ගහමු. හාරදාහයි අපිට නිකන් 4යි 15යි 5යි 20යි 16යි ඔක්කොම එනවා මෙතනට කීයද 40ක් මුළු වත්කම් ටික 40යි එක වගකීමයි තිබ්බේ 1000ක එහෙනම් සමුච්චිතර මුදල කීයද පුතේ එහෙනම් රුපියල් 39000යි නෑ ඒක මෙතනට එනවා කීයක් කියලා 39000ක් කියලා ඊට පස්සේ අපි මොකද කරන්නේ මේ දෙක බැලන්ස් කරගෙන අපි බලමු අපේ ආදායම කොච්චරක් තියෙනවද අපේ වියදම කොච්චරක්ද කියලා 17යි 1යි 18යි 30යි වියදම තියෙනවා ආදායම තියෙනවා 48ක් වැඩි පැත්ත මොකක්ද කියලා නේ එකපාරට ක්ලික් වෙන්නේ නැහැ 13යි 1.25යි 4යි 2.75යි 2යි 28යි 5යි බලන්න වියදම් වෙනවා 2000ක් කියලා. වියදම් වෙනවා 46000ක් කියලා. නේ? අය බලන්න 3000යි 1.25යි 4යි 2.75යි 2යි 28යි 5යි. ආදායම තියෙනවා 48000ක්. වියදම තියෙන්නේ 46000යි. එහෙනම් ඔයාලට තේරෙනවා 2000ක් වැඩිපුර තියෙනවා ඒක ඇවිල්ලා මොකක්ද අපිට අතිරික්තයක් ඒක අපි මෙන්න මෙතනට මාරු කරනවා කීයක් කියලාද රුපියල් 2000ක් කියලා මෙතන එකක් දාන්න අමතක වුණාද නෑ දාලා තියෙන ලස්සනට දාලා තියෙන ඔක්කොම මේක ලැබිය යුතු අවසාන ලැබිය යුතුයි කියන්නේ හිඟ හිටි කියන එක රයිට් දැන් අපිට තියෙන්නේ ගාන බැලන්ස් කරගන්න මේ ගානේ අපිට එනවා මේ ජංගම නොවන කෑල්ලක් එනවා ඔක්කොම කීයද රුපියල් 30000ක ජංගම කෑල්ල එනවා 2000යි 8000යි 3000යි 13000ක් කියලා එනවා. ඒතර සම්පූර්ණ වත්කම් වල එකතුව අපිට එනවා 43000ක් කියලා. මෙතන අවසාන හිමිකම අපිට ගණනය කරගන්න පුළුවන් කීයක් කියලාද
කලින් 39000ක් තිබ්බා. අතිරික්තයක් තියෙනවා මෙතන. මෙතන 41000යි. මෙතන එනවා රුපියල් 2000ක් කියලා. ওই විදිහට ලස්සනට ගාන 43000ට මොනවද බැලන්ස් වෙනවා. ඔන්න ඔය වගේ තමයි සමාජ මුදල් ගානක් අපිට හදන්න පුළුවන් වෙන්නේ. රයිට් අපි බැංකු සැසඳුම් වලට යන්නේ ඉක්මනට යන් කතන්දරයට. බැංකු සැසඳුම් කිව්වම accounts දෙකක් ගහ ගන්න මේ වගේ. මතක් කරගන්නකො වැඩි. එකක් ඇවිල්ලා සංශෝධිත මුදල් ගිණුම. ඒ කියන්නේ අපි දැන් මුදල් පොතේ ශේෂයක් අරන්න තියෙන්නේ මේකට සංශෝධිත පාලන ගිණුම අනම්මනම් කියනවා. වෛද්‍ය කරස්ලා වෙන්න එපා. සරලව ලියා ගන්න වැඩි. දැනටමත් අපිට ඇවිල්ලා තියෙන මුදල් පොතේ ශේෂයක්. හැබැයි ඒක තව දුරටත් සංශෝධනය වෙන්න ඕනේ. ඒකට තමයි අපි ගහගන්නේ මොකද්ද සංශෝධිත මුදල් ගිණුම කියලා එකක්. අනිත් එක ඇවිල්ලා කවුද? බැංකු සැසඳුම් ප්‍රකාශනය. මෙතනින් සංශෝධනය කරලා එන ශේෂය තමයි මෙතනට අපි මාරු කරනවා. අපි එකට කියනවා මොකක්ද? සංශෝධිත ඉගලියා ගන්න මෙහෙම මුදල් පොතට අනුව හොඳ ශේෂයක් ආවොත් නිකම්ම ලියනවා ශේෂය කියලා. නරක ශේෂයක් ආවොත් ඒ කියන්නේ බැර ශේෂයක් ආවොත් මෙතනින් ඒකට අපිට කියනවා අයිරාවක් කියලා. ඊට පස්සේ මෙතන එකතු කළා රූල් 4ක් විතර තියන්න අඩු කළා. ඊට පස්සේ අන්තිමේදී මෙතනට උත්තරයක් එනවා මොකක්ද? අපි ඒකට කියනවා මොකක්ද? බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය කියලා කියනවා. ඒකත් ඒ විදිහටයි එකතු කළා අඩු කරා කටපාඩමේ තියාගන්න. මෙතනින් හොඳ ශේෂයක් ආවොත් ඒ කියන්නේ බැලන්ස් එකෙන් හර පැත්තට ආවොත් නිකුත් කළ නමුත් ටික එකතු වෙනවා. තැන්පත් කළ නමුත් උපලබ්ධි නෝ චෙක්පත් ටික අඩු වෙනවා. කරුමෙටවත් හරින් බැරට බැර ශේෂයක් හෙවත් අයිරාවක් ආවොත් තැන්පත් කළ නමුත් එකතු වෙලා නිකුත් කළ නමුත් අඩු වෙනවා. මේ ගානේ කොහොම තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා අපි ලියා ගන්නේ නැහැ. අවසානයක් වෙනකන් ඉන්නවා මේ ගානේ තියෙන්නේ අයිරාවක්ද එහෙම නැත්නම් හොඳ ශේෂයක්ද කියලා බලන්න. අපි දැන් යන් ගානට ගාන හොයාගන්න වෙනවා. පොඩි වෙලාවක් දෙන්න අපිට. සියල්ල right. ගාන කොහෙද මේ ගාන පොඩ ඉන්න. රයිට් අපි වැඩේ පටන් ගමු. අපිට හම්බුණා ගාන 2000 මාර්තු 31 දිනට මුදල් පොතට අනුව බැර ශේෂය අන්න සංශෝධිත මුදල් පොතේ දැන් තියෙන බැර ශේෂය රුපියල් මෙතන ශේෂයේ තියෙන බැරට මෙතනට ඇවිල්ලා තියෙනවා කියද 6,56,656යි 987ක් කියලා එළ මෙතනට බැර ශේෂය රයිට්. උලින් මේක හර පැත්තෙන් හර කිව්වොත් මුකුත්ම කිව්වේ නැත්නම් ශේෂය කිව්වොත් හර. මෙතන කියන විශේෂයෙන්ම බැර ශේෂය රුපියල් ඒ ගාණක් කියලා කියනවා රයිට්. අර තැන්පත් කළ නමුත් තැන්පත් කළ නමුත්
සහ නිකුත් කළ නමුත් කතන්දරය ගලපගන්නේ මෙතනට. අපි ඒවට කියනවා කාල වෙනස්කම් කියලා. දැන් මුදල් පොතේ ශේෂයයි බැංකුවේ සසුතුම් ප්‍රකාශනයේ ශේෂයයි අසමාන වෙන්න අවස්ථාවන් 4ක් තියෙනවා. එකක් තමයි කාල වෙනස්කම්, අනිත් එක බැංකුවේ වැරදි. ඒව ගලප ගන්න බැංකුවේ සසුතුම් ප්‍රකාශනය. එහෙනම් මෙතන ලියා ගන්න ඕගොල්ලෝ. දැන් මේ බැංකුවේ සසුතුම් ප්‍රකාශනයට කොටස් දෙකයි එන්නේ. එකක් කාල වෙනස්කම්, අනිත් එක බැංකුව මොකක් හරි එකතු අඩු කරද්දි වැරදුනොත් ඒක මෙතනට එනවා. කාල වෙනස්කම් කොටස් දෙකයි. මොකද අර තැම්පත් කළ නමුත් ඉදිරිපත් මේ උපලබ්ධ නොවු චෙක්පත් සහ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත් කියන කතන්දරය. මෙතන ගලපගන්නේ. ඒ කියන්නේ අපේ සංශෝධිත මුදල් පොතට අපි ගලපගන්නේ සංශෝධිත මුදල් පොතට අනුව අපි ගලපගන්නේ හැම වෙලාවම මොනවද? එතනත් කැලේ දෙකක් තියෙනවා. ඒවට අපි කියනවා මගහැරීම් කියලා. මොනවද? මගහැරීම්. මගහැරීම් සහ අපේ වැරදි. ඒ කියන්නේ අපි ඩබල් එන්ට්‍රිය වරද්දලා දානවා. අරක බැංකුවේ වැරදි මේක අපේ වැරදි. මගහැරීම් වලට උදාහරණ තමයි මොනවද? කටපාඩමේ තියාගන්න. ස්ථාවර නියෝග, ඊට පස්සේ ණය ගැති ඍජු ප්‍රේෂණ, ඊට පස්සේ චෙක්පත් අගරු වීම, ඊට පස්සේ බැංකු ගාස්තු. ඒ කියන්නේ බැංකුව අපේ account එකෙන් අඩු කරගෙන හැබැයි අපි අඩු කරගත්ත කියලා දන්නේ බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ. එතකොට ඒවා අපි අපේ ශේෂය තුල ගලප ගන්න ඕනේ. අර තැම්පත් කරන නමුත් සහ නිකුත් කරන නමුත් කතන්දරේ අපි කරන් තියෙන්නේ එහෙනම් බැංකුව කරගන්න නැහැ. එහෙනම් බැංකුව කරගන්න මෙතන අපි ගලප ගන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලි. එහෙනම් අපි යන් අපේ වැඩේට වෙන් කරගමු. පළවෙනි එක බැංකුව වෙත ඉදිරිපත් කර නැත. ඉදිරිපත් කරලා නැහැ. එහෙනම් මෙතනට ඉන්නේ. අපි ඒක දැන් දාගන්න යන්නේ නැහැ. උපලබ්ධි වෙලාත් නැල්ලු. අපි යොදා ගන්න යන්නෙත් නැයි. ඒ පළවෙනි කතන්දර දෙක ගලප ගන්න බැංකු සුසුම් ප්‍රකාශනය තුල. right. ඊළඟ එක තුන්වෙනි එක සැපයුම් කරුවෙකුට අපි ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් එකක් කරලා හැබැයි ඒක අපේ මුදල් පොතේ සටහන් වී නැහැ. අපි සැපයුම් කරුවෙකුට සල්ලි ගෙවලා හැබැයි අපිට ඒක මුදල් පොතේ වාර්තා කරලා නැල්ලු කීයද රුපියල් 96368ක්. එහෙනම් අපි ඒක මෙතනින් අපේ ශේෂය අපි අඩු කරගන්නවා 96368ක් ලියා ගන්න සැපයුම් කරුවන්ට ගෙවීම. ඊළඟට ස්ථාවර නියෝග 45000යි. ස්ථාවර නියෝග මේ නියෝගයක් දීලා ස්ටෑන්ඩින් ඕඩර් එක අපේ ශේෂය අඩු වෙනවා. කීයකින්ද? 45000කින්. බැංකු ණය වාරිකයේ කැපිලා අපි දන්නේ නැහැ. ස්ටේට්මන්ට් එකට අවශ්‍ය තමයි දන්නේ වාරිකය. ඒ කියන්නේ මේක ඇවිල්ලා ස්ථාවර නියෝගයක්. ඉතින් මේ ලියලම තියෙනවා. ස්ථාවර නියෝග මෙතනට වැර වෙනවා. බැංකු ගාස්තු 1205යි. බැංකු ගාස්තු කපාගෙන අපි දන්නේ ඒක ආවට පස්සේ බැංකු ගාස්තු අපේ ශේෂය අඩු වෙනවා 1265කින්. ඊට පස්සේ 53848ක චෙක් පොතක්, ඒ කියන්නේ ගෙවපු චෙක් එකක් මුදල් පොතේ වාර්තා වෙලා තියෙන්නේ 53884ක්. ඒක මගහැරීමක් නෙමෙයි, මේක අපේ වැරද්දක්. ඒ කියන්නේ මොකක්ද? අපි කලින් බැර කරගෙන, ඒ කියන්නේ මෙතනට එද්දී මේ කලින් අපි බැර කරගෙන 53848ක් අපි බැර කරගෙන හැබැයි නෑ 53848ක චෙක් එකක් අපි බැර කරන් තියෙන්නේ 53884ක් කියලා. අපි බැර කරන් තියෙන්නේ 53884ක් කියලා. හැබැයි ඇත්තටම බැර කරගන්න ඕනේ 53848යි. මේ දින අපි කරගත්ත දේ. ඇත්තටම අපි මේක බැර කරගන්න ඕන කීයක්ද? 53848. දැන් ඔයාලට තේරුම් ගන්න ඕනේ ඇත්තටම බැර කරගන්න ඕනේ 53848යි. අපි 53884ක් මොනවා කරන්ද බැර කරගෙන. ඒ කියන්නේ පොඩි ගාණක් අපි මොනවා කරන්ද? වැඩිපුරත් එක්ක බැර කරගෙන. එහෙනම් වැඩිපුරත් එක්ක බැර කරගෙන දිනවා කියද්ද 53884යි බැර කරන් තින්නේ. ඇත්තටම බැර කරන 53848යි. එහෙනම් වැඩිපුර 36ක් බැර කරගෙන එහෙනම් නිවැරදි කරගන්න අපි ලියනවා මොකක්ද? වැඩියෙන් බැර වූ
චෙක් පත්තේ වටිනාකම රුපියල් 36ක් මේ විදිහට මොනවා කරගන්නවද? වැඩිපුර බැර වෙලා එහෙනම් නිවැරදි කරගන්න අපි හර කරගන්නවා. ඒක ඇවිල්ලා කාගේ වැරද්දක්ද? අපේ වැරද්දක්. මේක ඇවිල්ලා අපේ වැරද්දක්. බැලු බැලමට ඔයාලට තේරෙනවා බැර ශේෂයක් එන්නේ. අනිවාර්යයෙන්ම ශේෂය එන්නේ කොහෙන් කොහෙටද? බැරි හරින් බැරට. එහෙනම් අපි මෙතන ලියනවා මෙතන සෙට් වෙන්නේ අයිරාවක් සෙට් වුණොත් මතක තියාගන්න කටපාඩමේ තියාගන්න තැන්පත් කළ නමුත් උපලබ්ධ නෝ චෙක් ටික එකතු වෙලා නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නෝ චෙක් ටික මොනවා වෙනවද? එහෙනම් අඩු වෙනවා. එහෙනම් ගානට යන් මම ඒකයි කිව්වේ අපිට නිගමනයකට එන්න බෑ. ඒක අපි අන්තිමට දානවා. එහෙනම් මේ ගාන පැහැදිලිව කියනවා ඉදිරිපත් කරලා නැල්ලෝ කීයක්ද? 1,73,000. මෙන්න මේක 1,73,856ක්. තැන්පත් කරගෙන උපලබ්ධි වෙලා නැහැල්ලෝ කීයක්ද? 1,22,457ක්. 1,22,457ක්. එහෙනම් ඒක එකතු වෙනවා 1.73 මොන වෙනවද පුතේ? අඩු වෙනවා. පුතේ. right. බැර ශේෂය වැඩිනේ කොහමද? ෆයිනල් එකට එකතු කරමු 656යි 987ට එකතු කරනවා 96යි 368ක් 45000ක් එකතු වෙනවා 195ක් එකතු වෙනවා. ඔක්කොම එකතු වෙලා මෙතන ගියා කරන්නේ 7,99,620යි 7,99,620යි එකෙන් අඩු වෙනවා 36ක්. අපිට උත්තරයක් එනවා 7,99,584යි. බැර ශේෂයක් එන අයිරාවක් වෙන මෙතනට දාගන්න 7,99,584යි. ඒකට එකතු වෙනවා 1,22,457ක්. මේ දෙන එකතු කරලා මෙතනට ගන්න 9,22,041යි. ඒකෙන් අඩු වෙනවා 1,73,856ක්. මෙතනක් තියෙන්නේ බැංකු ප්‍රකාශන අනුවක් තියෙන මොකක්ද? අයිරාවක්. ඇයි ඒ? මෙතන අයිරාව ධන උත්තරයක් නේද? මෙතන තියෙන අයිරාව කියලා ධන. මෙතනක් ධන ආපු නිසා ශේෂය හැම වෙලාවම මෙතන මොකද්ද තියෙන්නේ? ඒත් අයිරාවකි. කර්මවලට මෙතන ඍණ උත්තරයක් ආවොත් බැංකු ප්‍රකාශනයේ තියෙන්නේ හොඳ ශේෂයක්. ඔන්න ওই විදිහට තමයි බැංකු හැසුම් ප්‍රකාශන. එහෙනම් මේක මතක තියාගන්න. සංශෝධිත මුදල් පොතට එන්නේ මගහැරීම් සහ අපේ වැරදි. බැංකු හැසුම් ප්‍රකාශනට එන්නේ කාල වෙනස්කම් සහ බැංකුවේ වැරදි. කාල වෙනස්කම් කියනට තැන්පත් කළ නමුත් එකයි නිකුත් කළ නමුත් එකයි. මගහැරීම් කියලා කියන්නේ ස්ථාවර ඍජු ප්‍රේෂණ අගරුච්චෙක් බැංකු වස්තු. එතකොට මේ ඔක්කොම අපේ ශේෂය මොනවා වෙනවද? අඩු වෙන්න බලපාන සාධක. අර ස්ථාවර මේ ඍජු ප්‍රේෂණ ඒ කියන්නේ ණයගැතියෙකු කෙලින්ම ඩිරෙක්ට්ලි අපේ account එකට ට්‍රාන්ස්ෆර් එකක් කරලා. ඒ වගේම හර වෙනවා. මේ ගානේ ඒවා දීලා නැහැ. ඒ වුණොත් ඒවා හර වෙනවා. එතකොට මෙතන අයිරාවක් ආවොත් තැන්පත් කළ නමුත් එකතු වෙලා නිකුත් කළ නමුත් අඩු වෙනවා. හොඳ ශේෂයක් ආවොත් ඒ කියන්නේ හරින් බැරින් හරට ශේෂයක් ආවොත් එතකොට මෙතන ශේෂයක් එතකොට නිකුත් කළ නමුත් එකතු වෙලා තැන්පත් කළ නමුත් ටික අඩු වෙනවා. ඒ විදිහට තමයි හදාගන්න තියෙන්නේ.